අප්‍රිය ජරාව දුකයි. අනික තමයි ව්‍යාධි. යම් જાතියක් ප්‍රියද අප්‍රියද ඒ જાති දෙකම ලෝකේ තියෙනවා. ඒ දෙකම ජරාවටපත් වෙනවා. ඒ දෙකමත් ව්‍යාධියටපත් වෙනවා. වැහැරිලා යනවා. ඒතකොට ප්‍රිය දෙයක් වැහැරිලා යනකොට අපිට ඒක දුකයි. අපි ඒකට කැමති නෑ. අන්න අප්‍රිය වැහැරීම. ප්‍රිය වැහැරීමක් තියෙනවා. යමක් අපිට අනිෂ්ටද අපිට අප්‍රියද ඒ බඳු જાතියක් තුල වැහැරීමක්පත් වෙනවා. ඒක අපිට සතුටක් මිසක් දුකක් ගෙන දෙන්නේ නෑ. එහෙනම් මොනවද අපිට යම්කිසි ව්‍යාධියකින් දුක දෙන්නේ? අපි ප්‍රිය නොකරන ව්‍යාධියක් අපිට ආවනා. අපි ප්‍රිය කරන මනාප කරන දෙයකට ව්‍යාධියක් කියන එකයි අපිට දුක ඉන්නේ. එහෙනම් ව්‍යාධි අපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛා. අප්‍රිය ව්‍යාධියක් ඇද්ද ඒක දුකයි. මෙන්න යථාර්ථය. අප්‍රිය ව්‍යාධියක් තියෙනවා නම් අන්න ඒකයි දුක. ඔක තමයි ව්‍යාධි අපි දුක්ඛා කියන එකයි ව්‍යාධිපි දුක්ඛා කියන්නේ. ඒ වගේම මරණයටපත් වෙනකොටත් යම් જાතියක් හට ගන්නකොටම ප්‍රියමනාප જાති තියෙනවා අප්‍රියමනාප જાති තියෙනවා. මරණයටපත් වෙනකොට ඒ ප්‍රියමනාපේ වටයි අප්‍රියමනාප જાතියටයි ඔක්කොටම උරුවයි මරණය. ඉතින් අපිට දුක දෙන්නේ කොහොමද ඔය? අපි ප්‍රියමනාප දෙයක් මැරිලා ගියොත් අපිට දුක දෙනවා. අපි අප්‍රියමනාප දෙයක් මැරිලා ගියොත් ඒක දුක දෙනවා. ඒක දුකක් ඇති වෙන්නේ නැහැ අපිට. ඔප්පු කරන්න බෑ. අපි අප්‍රිය නම් අමනාප නම් යම් જાතිය මොනවා හෝ අප්‍රියමනාප જાතියක් නැති වෙලා ගියොත් මැරිලා ගියොත් අපි ඒකට කැමතියි. අපිට ඒක දුකක් වෙන්නේ. එන යථාර්ථයේම දුක දකින්න ඕනේ බොරුවෙන් හවට්ටන්නේ නැතුව. අවංකවම පේන දුක දකින්න ඕනේ. එන අප්‍රිය මරණයක් ඇද්ද? යම ප්‍රිය ස්වභාවයෙන් යුක්ත නම් මధుර ස්වභාවයෙන් යුක්ත නම් මේවා මරණයට අපි ප්‍රිය කරන්නේ. මෙන්න මේවා අපිට දුකයි. එහෙනම් මරණං අපි දුක්ඛං තමයි මරණම්පි දුක්ඛං කියන්නේ. අන්න පද නිරුක්තිය මරණං අපි මරණම්පි අපි මරණං අපි කිව්වේ අප්‍රිය මරණ. අප්‍රිය මරණ දුකයි. මෙන්න මරණම්පි දුක්ඛං කිව්වේ. අන්න ඒ අපි මෙතෙල්ලා කිව්ව වචනේ ලස්සනට තේරුම් කරලා දෙන ඊළඟ අවස්ථාවේ වාක්‍යය එනවා. අපි එහි සංපයෝගෝ දුක්ඛෝ. අප්‍රිය කරන්නා වූ ඒවා සමග එකතු වෙන එක දුකයි. අන්න අපි කියන වචනේ අර්ථය හරියට අපි එහි සංපයෝගෝ. අප්‍රිය වූ ඒවා සමගයේදීමක් ඇද්ද ඒක දුකයි. ප්‍රිය එහි විපයෝගෝ දුක්ඛෝ තමයි පියෙහි විපයෝගෝ දුක්ඛෝ කියන්නේ. ප්‍රිය කරන්නා වූ ඒවායින් වෙන්වීම දුකයි. එහෙනම් මේ ලෝකේ තියෙන්නේ මොනවද? අන්නේ අප්‍රිය සමග එක් වෙන්න වෙන එක ලෝක ධර්මතාවය. අන්නේ ප්‍රිය ස්වභාවයන්ගේ වෙන් වෙන එක ලෝක ධර්මතාවය. එහෙනම් මේ ලෝකයේ තුල එහෙම නොවන ලෝකයක් හොයන්නේ නැති නිසා මෙන්න මේක මෙහෙමයි දුකෙන් පිරෙන්නේ. දුකට හේතුව නිසා කොටු වෙනවා. දුකට පිළිලා හිටා වැළඳ ගන්න සිද්ධ වෙනවා. දැන් දුක දුක හැටියට දකින්න ඕනේ. දුකට හේතුව හැටියට දකින්න ඕනේ. දුකට හේතුව ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියලා දැක්කේ නැත්නම් අපිට සිද්ධ වෙන්නේ මොකද්ද? අපි දුක දැකලත් නැහැ දුකට හේතුව දැකලත් නැහැ. චතුරාර්ය සත්‍යයෙන් දෙකක් දැකලා නැහැ. වචනේ කියාගෙන ගියා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා තතර තතරා විනන්දනී සෙයි යතිදන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා දුක සමුදාය සත්‍ය තේරුවට. තේරුණා? අන්න නොතේරෙන දැන්. තෝරා ගන්න දැන් ওই ක්‍රමයට දකින්න ඕනේ. හරියාකාරව දුකයි දුකට හේතුවයි. එන જાතිය තුල තියෙනවා දුකයි දුකට හේතුවයි. ජරාවත් තුල තියෙනවා දුක සහ දුකට හේතුව. ව්‍යාධිය තුලක් තියෙනවා මරණය තුලක් තියෙනවා දුකක් සහ දුකට හේතුව. අප්‍රිය දේවල් මැරෙනවා නම් අපි ඒක ප්‍රිය කරනවා. ප්‍රිය කරන්න මොකද කරන්නේ? හෙන ගහලා ගිය එකමයි හොඳ ඔකල්. හැඳි ගෑවිලාම ගිය එකමයි හොඳ. සතුටු වෙනවා. මොකද්ද වෙලා තියෙන්නේ? අපිට දැන් ප්‍රිය ස්වභාවයක් හම්බෙලා. මොකද? අපි අනිෂ්ට අප්‍රිය එක වෙනසිලා. ඒකට අපි සතුටු වෙලා අපි උද්දාම වෙනවා. උද්දාම වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අපේ ආත්මලාභයට අපේ වාසියට අපි අනිකාර වැළසීමක් වෙච්ච එක අනිකාර දුක කරදරයක් වෙච්ච එක ගැන සතුටු වෙනවා. අපි දන්නේම නැතුව කොට උනා දුකට හේතුවක් නිසා දුකට. අප්‍රිය අමනාපෝ යම්කිසි පුද්ගලයෙකුට හිංගියක් හිංසාවක් වෙනවා අනේ සාදු සාදු කර වෙච්ච එකමයි කාර්යය. ඔය හෙන ගහලම කියනකෝ පරම්පරාව නැතිලා කියන හොඳටම හොඳයි. ගමට මිනිස්සු හිටියාගේ හොඳට. අපි උද්දාමයේ කියන්නේ මොකද්ද? ද්වේෂය. ද්වේෂ සහගත වචී කර්ම. මේකේ පාපයක් තියෙනවා. හරි අපි හිතුවේ නෑ. එහෙම දෙයක් ගන්න. අන්නේ පාපේ වැහිලා ගියා. අපේ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන්. මොකද? අපි කැමති සුන්දර ලෝකයක් තුල කාගෙන්වත් හිංගි හිංසානවල ජීවත් වෙන්න. ඒ අපේ ප්‍රිය ස්වභාවය. නමුත් ලෝකේ තුල තියෙන එහෙම එකක් නෙමෙයි. එහෙම දෙයක් ලෝකේ නෑ. යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් කොච්චර හොඳයි කියලා අල්ලන්න ගියා නම් අප්‍රිය අමధుර දේවල් වලින් වට වෙලා තියෙන හින තරගයකට බහිඳ වෙලා තියෙනවා.
මහා තරගයක් කරන්න වෙලා තියෙනවා. අපි මේ වැඩේ ජය ගත්තයි කියලා අපි සතුටු වෙනවා නම් සතුටු වෙලා තියෙන මොනවද? කවෙහිකට කරදරයක් දුකක් ආපුවාම අපි සන්තෝෂ වෙනවා. අනිකෙකුට අන්නේකට කරදරයක් හිංගියක් හිංසාවක් වෙනකොට සන්තෝෂ වෙනවා නම් මේක පාපය. අන්නේ පාපයට කොටු වෙනවා. සුන්දර ලෝකයක් සාන්ත ලෝකයක් හොයන්න ගියොත් අපි. දැන් බුදුදහම කොච්චර වැහිනවද? ඉතින් පැවැත්ම තුළ යම් සුන්දරත්වයක් ගැන බලාපොරොත්තු වෙනවා නම් යම් කෙනෙක්. ඔහු ඉන්නේ බුදුදහමේ නෙමෙයි. පැවැත්ම තුළ සුන්දර ලෝකයක හිත පිහිටවා ගන්න දෙයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දැකලා නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා හොඳ අවිහිංසා සහගත සමාජයක් හදාගන්න හින්නා. පැවැත්ම. දැන් මොකද කරන්නේ? අපි දෘෂ්ටි ස්පර්ශයෙන් ස්පර්ශ කරලා තියෙන අවිහිංසා සහගත සමාජයක්. කොහෙ තියෙන්නේ? කවද තිබුණේ? කොයි කාලේ එහෙම එකක් තිබුණේ? අවිහිංසා සහගත සමාජයක් ලෝකේ බිහි වෙච්ච දවසක් කාටවත් කියන්න පුළුවන්. අවිහිංසා සහගත සමාජයක් නම් ලෝකයක් හැදෙනවා. කල්ලසුක්ඛ විපාකම් කියන කලසුදු සහ කලසුදු විපාක වලින් හටගත මේ ලෝකේ තුල. එහෙනම් පව් විඳින්නයි පින් විඳින්නයි දෙකම හටගත ලෝකේ තුල. දුකයි සැපයි දෙකම විඳින ලෝකයේ තුල. සැප විඳිනක් විඳින සාන්ත වූ ප්‍රණීත වූ ලෝකයක් මේකේ මවන්න හැදුවොත් අපි යථාර්ථයක් විලා තියෙනවා. අපේ මානසිකත්වයේ අවිද්‍යාවල් වගේ. හැබැයි ලෝතර බුදු පියාණන් වහන්සේ අල්ලපු වැඩ හිටපු චුන්දසූරයන් කරන්න බැරි වෙලා නැති නෝ හේතුව. මොකද හේතුව? මේ ලෝකේ සාන්තුරුන්ගේ බිහි වෙච්ච ලෝකයක් කරන්න බෑ. එහෙම හේතු නැහැ. දුක සැප කරලා දුක් විපාකයි සැප විපාකයි දෙකටම භුක්ති විඳින්න ගෝචර කරත සත්‍යයේ ජීවිත ප්‍රයත්නක් ගෙනියන විපාක ප්‍රයත්නක් ගෙනියන ලෝකේ අපි හිතාගත්තොත් සැපසහගතම ලෝකයක් සාන්ත ලෝකයක් බිහි කරන්න ඕනේ කියලා මේක හේතු නැති කතාවක්. ධර්මානුකූල නැති කතාවක් වෙනවා. එහෙනම් අපේ දෘෂ්ටියක් මිසක් මොනවද තිබිලා තියෙන්නේ? අවිද්‍යාව නිසා අපිට දෘෂ්ටියක් ඇති වෙන්න පුළුවන්. සාන්තුවරුන්ගෙන් පිරිච්ච ලෝකයක් කවදා හරි අපි ගොඩනගමු. එහෙනම් ඒක අවිද්‍යාව සහගත දෘෂ්ටියක් මිසක් ඇත්තක් නෙවෙයි. නමුත් ඒ නිසාද කී දෙනෙක් දුක් වෙනවා. කී දෙනෙක් බයිනවා. මෙබඳු ආවඩ කරන අය, මෙබඳු අසාධාරණ කරන අය, වුන් වෙනසෙන්න ඕනේ, වුන් නැති වෙලා යන්න ඕනේ. හටක් හදන්න බෑ වුන් ඒකලා. දැන් සාධාරණ හටක් හදන දෘෂ්ටිය අපේ හිතට ඇවිදින්න අපිට වද දෙනවා. අපි මොකද කරන්නේ? ඒක හදාගන්නකන් අපිට ස්පාසුවක් නැතුව දඟලනවා. හදන්න බැරි දෙයක් කරන්න නිසා අපි ස්පාසුවේ නැතුව මැරෙන්න සිද්ධ වෙනවා මිස. අදහණිය මැරෙන්න සිද්ධ වෙනවා මිස හදලා මැරෙන්න හම්බෙන්නේ නැහැ කවදාවත්. ලෝතර බුදු පියාණන් වහන්සේටත් වැඩි මේ ලෝකේ හදන තව කෙනෙක් හිටියා කියලා අපි කියන්න දිනවා. ලෝකේ හිටව මහාම දාර්ශනිකයා. මහාම විද්‍යාඥයා. සියලු හේතුඵල යථාර්ථයන් පෙන්නපු කෙනා. යම් සුගතියක් ලබන්න පුළුවන් නම් උපරිමයෙන්ම පෙන්නපු උත්තමයන් වහන්සේ. උන්වහන්සේවත් පෙන්වුවේ නැහැ. සියලු ආකාරයෙන් සුගතිගාමී කරන මාර්ගය. සියල්ලන්ට සියලු ආකාරයෙන් සංසුන්ව සාන්තව ජීවත් වෙන්න පුළුවන් මේ ශ්ලෝකය. එහෙම එකක් හදන්න බැරි බව උන්වහන්සේලා යථාර්ථයෙන් දන්න නිසා ඕකට අත ගැහුවේ නැහැ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ? ලෞතර බුදුන්ට කරන්න බැරි වැඩක් කරන්න අපි අත ගහනවා. අපිට පුළුවන්. අන්න අවිද්‍යාවේ සංකල්පය. මේ යථාර්ථය දකින්න ඕනේ. ඉතින් මේක දැක්කනම් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන ඉස්සෙල්ලම අපි යන මඟ මොකද්ද? අය මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය අපිට ඕනේ. මාර්ගයේ මේකයි අමාර්ගයේ මේකයි කියලා දැක්කේ නැති කෙනා. තේරුම් ගන්න බැරි නිසා নানা ආකාර දෘෂ්ටි වලට බහැලා. සියලු සාන්තුවරුන්ගෙන් පිරිච්ච සමාජයක් හදන්න හදනවා. සියලු දාමරිකයන්ගෙන් තොර සමාජයක් හදන්න හදනවා. එහෙනම් අපි එතෙන්දිම දැකලා තියෙන්න ඕනේ මාර්ගය ඒක නෙමෙයි. එහෙම මාර්ගයක් නැහැ. එහෙනම් ඒක අමාර්ගයක්. එහෙනම් මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ලැබුණා නම් එයාට කම්පා නැහැ. එයා දන්නවනේ මේක හරි වගේ මේක වැරදි මාර්ගය. මේක නිවන් මාර්ග මේක ගිනි මාර්ග. මාර්ග දෙක දන්නවා. මේක කළ හැකි මාර්ග මේක නොකළ හැකි මාර්ග. ඒකක් දන්නවා. එහෙනම් අන්න අපි සත්‍ය විසුද්ධියෙන් මූලික වශයෙන් දකින්න ඕන පැත්ත. මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියෙන් දකින්න ඕනේ. නිවන් සඳහා මට යමක් කරගත හැකිද? ලෝකයට යමක් කර හැකිද? මෙන්න මේ පමණකින් ඒක කළ හැකියි. මේන් එහාට බෑ. ඒක දැක්කේ නැත්නම් අපිට මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධියක් නැත්නම් පටිපදා ඥාන දර්ශනය පහළ වෙන්න විදිහක් නැහැ. ප්‍රතිපදාව කොහොමද ගන්න? අන්න දැකගත යුතුයි. දැන් මේ ටික අපි තේරුම් ගන්න ඕනේ. මූලිකව දුක්ඛාරය සත්‍ය ගැන දැනගෙන ඉන්න ඕනේ. කර්මස්ථානයක් ගන්න ඉස්සෙල්ලා තව ටිකක් අපි විග්‍රහ කරගමු.
අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. ඊළඟට අප්‍රිය වන්නා වූ යමක් ඇද්ද ඒවා සමග එකතු වීම දුකයි. ප්‍රියෙහි විපයෝගෝ දුක්ඛෝ. එහෙනම් අප්‍රිය සම්පයෝගයක් නැති, ප්‍රිය විපයෝගයක් නැති ලෝකයක් හොයන්නේ නැහැ. මෙන්න ලෝක ධර්මතාවය. මෙන්න මේ ලෝක ධර්මතාවය එක්තරා නියාමයක්. ඒකාන්ත සිද්ධාන්ත. මේ විද්‍යානුකූල සිද්ධාන්ත කියන්නේ මේවට මිසක් මේක මේ බුදුහාමුදුරෝ දේශනා කරපු වෙනම පදවලක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සත්‍යය. සත්‍ය සිද්ධාන්ත. මහා විද්‍යාඥයෙක් විද්‍යා සිද්ධාන්ත ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වචනේ ගන්න කියලාම නිතරම කියන්නේ මොකද නැත්නම් බුදුරජාණන් වහන්සේ බුදුබණ කියා තියෙනවා කිව්වොත් එහෙම මිනිස්සු හැවටලා ඒක බෞද්ධයන්ට විතර අපිට නෑ නේ කියලා එහෙම නිගමනයට බහිනවා. මහා විද්‍යාඥයෙක් විද්‍යා සිද්ධාන්ත ඉදිරිපත් කරලා තියෙනවා. එහෙනම් කිසිම ಜಾති කුලමල ආගම් ભેදයක් කතාවක් ඒකේ නෑ. එහෙනම් අන්නේ මහා විද්‍යාඥයා ඉදිරිපත් කරපු විද්‍යා සිද්ධාන්ත පොදු මිනිස් වර්ගයාටම අයිති. පොදු සත්වයාටම හිමි. එහෙනම් ඒක දකින්න ඕනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ ආගමික නායකයෙක් නෙමෙයි. ආගම් කතුරුවරයෙකුත් නෙමෙයි. ආගම් හදපු කෙනෙක් නෙමෙයි. ඔක්කොම ආගම් පැත්තකට දාලා. ඕවා පත්තේ කියලාකට හොයාගන්න බැරි නම් සත්‍යය මොකද්ද කුසලයේ මොකද්ද කියලා මම හොයාගන්නම් කියලා. කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී කියලා ඒ පසුපස ගවේෂණය කරලා හිටන් ගිහලා හොයාගත්තා මිසක් ඇත්ත. ඉතින් විද්‍යාඥයෙක් විසින් මහා විද්‍යාඥය තත්ත්වයටපත් වෙලා අන්නේ විද්‍යා සිද්ධාන්ත ලෝකෙට කියා දුන්නා. මෙන්න ආගමක් ජාතියක් කුලයක් ભેදයක් කරගන්නේ නැතුව. මෙන්න මේක හිතලා බලන්න. මොන ආගමේ කිව්වා කමක් නැහැ සම්මති. මේක ඇත්තද කියලා හිතලා බලන්න. ඇත්ත කියලා වැටහුණා නම් පිළිගන්න. නැන්න තව හිතලා බලන්න. බොරුයි කියලා වැටහෙන්න හේතු නැහැ. මොකද මේක සත්‍ය සිද්ධාන්තයක් නිසා. මෙන්න මේක තමයි බුදුරණාහි පෙන්වන්නේ. මෙන්න මේ දුක කියන්නේ මොකද කියලා බලා ගන්න. යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛ. යම්පි ඉච්ඡං කියන එකයි යම් පිච්ඡං කියන්නේ. යම් කිසි ඉච්ඡ දෙයක්. යම් ඉච්ඡත්වයක්. නැන කැමැත්තක් ලැබෙන්නේ නැද්ද? අන්න ඒක දුකයි. එහෙනම් කැමැත්ත මොකද්ද? අපි බලාපොරොත්තු වෙන සාන්ත සුන්දර ලෝකයක් කැමැත්ත. ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විනාශ වෙන්නේ නැත්නම් අප්‍රිය අමధుර දෙයකට ගෝචර වෙන්නේ නැත්නම් ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ගෙවිලා වෙනසිලා යන්නේ නැත්නම් අපි බලාපොරොත්තු වෙනවා අන්න එහෙම එකක්. අන්නේ ඉච්ඡ වූ කැමැත්ත අපිට ලබන්න බෑ. යම්පි ඉච්ඡං නලබති. අන්න ඒක දුකයි. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක තෝරන්න ගිහිල්ලා කොටින් කියනවා නම් පංච උපාදානස්කන්ධයම දුකයි කියලා තෝරනවා. දැන් උපාදානස්කන්ධයේ දුකයි කියලා කියනකොට උපාදාන කලේ මොකද්ද? තණ්හාපත්‍ය උපාදාන. උපාදාන කලේ තණ්හාවයි. තණ්හාව කොයිද හටගන්නේ? යං ලෝකේ පිය රූපං සාත රූපං ettesa තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද ඒ තෘෂ්ණාව එහි හට ගන්නවා එහි පවතිනවා. එහෙනම් උපාදාන කියලා තින්නේ ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද උපාදාන කලේ ඒකනේ. නම් කොටින් කියනා නම් මේ උපාදාන පහම දුකයි කිව්වොත්. උපාදානිය ප්‍රියයි. එහෙනම් උපාදානිය දුකයි කියන කොහෙද පෙන්නන්නේ? උපාදානිය නම් දුකට හේතු. දුකට හේතුව ප්‍රියයි. මధుරයි. නම් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ ලෝක සම්මතියේ දුකක් නෙමෙයි. පංච උපාදානස්කන්ධේ දුකට හේතු වෙලා තියෙන්නේ ඕක තමයි. ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්ත නිසා යම් රූපයක් උපාදානය කරනවා නම් සියලු රූප උපාදාන කරන්නේ නැහැ. උපාදාන කරන්නේ මොනවද? ප්‍රිය නිසා මధుර නිසා තියෙන රූප. යම් වේදනාවක් ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්ත නැහැ ඒක උපාදාන කරනවා. අන්න වේදනා උපාදානස්කන්ධයට වැටෙන්නේ. යම් සංඥාවක් ප්‍රිය නම් මధుර නම් ඒක උපාදාන කරනවා. සංඥා උපාදානස්කන්ධයට අහු වෙන්නේ ඒක. අප්‍රිය නම් අමధుර නම් උපාදානය කරන්න බලන්නේ ඉවත් වෙන්න බලනවා. යම් සංඛාරයක් ප්‍රිය නම් මధుර නම් ඒක උපාදානය කරනවා. යම් විඥානයක් ප්‍රිය නම් මధుර නම් ඒක උපාදානය කරන්න බලනවා. එහෙනම් මොකක්ද ලැබෙන්නේ? සංකීත ඒන පංච උපාදානස්කන්ධා. සංකෘත්‍ය කියන්නේ ඔන්නේ පංච උපාදානස්කන්ධයේ සකස් කිරීම සඳහා කරන කටයුත්තක් ඇද්ද? ඒක දුකයි. සංකිට්ඨ ඒන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන දා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා පද සම්බන්ධ වෙලා තියෙනවා. සංකිට්ඨ යේන පංච උපාදානස්කන්ධා යම් පංච උපාදානස්කන්ධයක් ඇද්ද? අන්න ඒක සකස් කිරීමට කරන කෘත්‍යයක් ඇද්ද? අන්න ඒක දුකයි. අන්න සබ්බේ සංඛාරා දුක්ඛාති කිව්වද?
ප්‍රිය නිසාම මధుර නිසාම ඒ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් අත විදෙන්න බැරුව අන්නේ උපාදානස්කන්ධ පහ ලබා ගන්න කටයුතු කරන්න දරා ගන්න යම් කටයුත්තක් කරනවාද වෙහෙතෙනවාද මෙන්න මේක දුකයි. කොටින් කිව්වොත් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා තෝරපුවාම අපිට සම්පූර්ණ අර්ථය ගිහිල්ලා වැහිලා ගියා. දුක්ඛාරය සත්‍යය වැහුණා. දැන් පැහැදිලිව තියෙන දුක හොඳට තේරුම් ගන්න කිසිම කෙනෙකුට විවේචනය කරන්න බැරි දුක දැන් ඔතන කියවුණා. දැන් මෙන්න මේක හැඟවිච්ච දුක හැඟවිලා තියෙන ආකාරය මේකයි කියලා කිව්වහම ඒක එහෙම නෙමෙයි කියන්නේ විදිහක් නෑ. හොඳට පැහැදිලි ආස්වාදයන් පස්සේ යන වේත විඳිනවා. ආස්වාදයක් ලෝකේ පස්සේ යන තිබුණ නැත්නම් සත්‍යයට වේත විඳින්න සැරිසරන්න දෙයක් නෑ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඇද්ද ඒ නිසාම ලෝකත්වය සැරිසරනවා. එහෙම දෙයක් නොතිබුණා නම් සැරිසරන්න හේතු නෑ. දැන් බුදුරජාණන් වහන්සේ හරියටම ඇත්ත පෙන්නුවා. පස්සේ විග්‍රහ කරන්න ගිහිල්ලා භාෂා රීතියට අනුව අපිට සිංහ අර්ථ දෙන්න ගියාම ওই තැන් සියුම් විදිහට වැහිලා ගියා. දුක්ඛාරය සත්‍යය වැහුණා හොයාගන්න බැරුව ගියා. මෙන්න මේකයි සිද්ධ වුනේ. එහෙනම් මොකක්ද අපි දකින්නේ? ඔන්න දුක පිළිබඳව විග්‍රහ කරලා තිබුණ ওই යථාර්ථයෙන් අපි එකක් දකිනවා. ලෝක ධර්මතාවය. මේ ලෝකයේ ওই ධර්මතාවය ඉක්මවාගෙන පවත්වන්න පුළුවන් කිසිම සමතේ කිසිම තැනක් නැහැ. ලෝකයේ යමක් යම් තැනක පවතිනවා නම් ඔන්න ඔය කියන ධර්ම රටාවට අනුවයි පවතින්නේ. එහෙනම් අපි එකක් දකිනවා. යමක් අපිට ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්ත නම් යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධර්මයක් ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් යුක්ත නම් ඕක හැම වෙලෙම අප්‍රිය අමధుර දේවල් වලින් ඕක වහ ගන්නවා. අප්‍රිය අමధుර දේවල් ඔය කරා හඹා එනවා. ඕක වළක්වන්න බෑ. ඔන්න ධර්මතාවය. එහෙනම් ඒකට අපි කැමති නෑ. නමුත් සිද්ධ වෙනවා. ඒ වගේ මේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ගෙවිලා යනවා. ඒක වෙන් කරලා තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. මොකක් නිසාද? ගෙවෙන දහම් ඇසුරු කරගෙන මැරෙන දහම් ජරාවටපත් වෙන වැහැරෙන දහම් ඇසුරු කරගෙන තමයි අර ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ ඒ තුලින් යොක් නැන්නේ. ඒ නිසා මොනම විදිහකින්වත් අපි බලාපොරොත්තු වුණාට මේ ප්‍රිය ස්වභාවයේ මේ මధుර ස්වභාවයේ නොවැනසේවා, නොදිරාවා, නොමැරේවා, විනාශ නොවේවා කියලා බලාපොරොත්තු වුණාට ඒක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් සෑම සියලු ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද කොච්චර කැමැති වුණත් ගෙවිලා යනවා. වෙනසිලා යනවා. කැමැති නෑ. ඒකට විරුද්ධව මොන දහමවත් එන්නේ එපා මේක රැකෙන්න ඕනේ කියලා හිතුවාට හරියන්නේ නැහැ. බාහිර විරුද්ධ දහම වලින් වහ ගන්න. මෙන්න ලෝක ධර්මතාවය. මෙන්න ධර්මයේ දැක්කා කියන්නේ ත්‍රිපිටකයේ කඩපාඩම් කළා නෙමෙයි ඔන්න ඕක දකින්න එක. ඕක දැක්කම යා ලෝක ධර්මයේම දැක්කා. මෙන්න මේ කියන ලෝකේ ධර්මයේ. නිවන් දකින්න ධර්මයේ කියන්නේ ඔන්න ඕකයි. නිවන් දකින්න ওই ධර්මයේ දකින්න ඕනේ. ওই ටික දැක්කම අපි දැනගන්නවා මේකද ලෝකේ කියන්නේ. මේකද සාරයි කියලා හිතාගෙන හිටියේ. මේකද වටිනවයි කියලා හිතාගෙන හිටියේ. නම් මේක වටින්නේ විදිහක් නැහැ. කැමැතිසේ නැති නිසා මේක දුකක් එනවා. එහෙනම් මේ දුක ස්වභාවය නෙමෙයි අපි මේ දුක කියන්නේ. ඒ ප්‍රියමනාප ස්වභාවය කැමැතිසේ නැහැ. ඔය කියනවා දුක වලින් වහගන්න. ඔය දුක වලින් වහගන්න නැති ප්‍රියමනාපයක් මధుර ස්වභාවයක් ලෝකේ විද්‍යාමාන කරන්න ක්‍රමයක් නැහැ. එහෙම තැනක් නැහැ. යම් තැනක ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් විද්‍යාමාන කර ගන්නවා නම් ඔන්න ඔය කියනවා වාදීනෝ පරම්පරාවෙන් වහගන්න එක. එනේ කැමැතිසේ නැහැ කවදාවත්. එහෙනම් ප්‍රියමනාප වූ දුක ප්‍රියමනාප වූ සැනසීම කැමැතිසේ නැත්නම් එහෙම එකක් ගොඩනගන්න ක්‍රමයකුත් නැත්නම් ඊ පස්සේ යනවනම් දුකටම Taman ගෝචර වෙන්න වෙනවා. නෑ යමක් කැමැතිසේ නැද්ද? අන්නේ කැමැතිසේ නැතිකමයි දුක. යදා නිච්ඡං තන් දුක්ඛ. යමක් කැමැතිසේ නැද්ද? ඒක දුකයි. දැන් මේකට තර්කවාද කරන්න බෑ කිසි කෙනෙකුට. කැමැතිසේ නැත්නම් දුකමයි. කැමැතිසේ තියෙනම් දුකක් නෑ. නෝ කැමැතිසේ තියෙන ලෝකයක් මවන්න හැදුවට ගොඩනගන්න හැදුවට එහෙම ලෝක ධර්මතාවයක් නෑ. අන්න ලෝක ධර්මතාවයේ දැක්කදාට නිගමනයක් එනවා. එහෙනම් එහෙම දේවල් දුක්වලම මිසක් ඒ ආස්වාදයේ පස්සේ ගිය දුකට වැටෙන්න සිද්ධ වෙනවා මිසක් කවදාවත් දුකෙන් තොර කරගත්ත ආස්වාදයෙන් වෙන් කරන්න ලෝක ධර්මතාවයක් නෙවෙයි. එහෙනම් කොච්චර ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් තිබුණත් පස්සේ ගියොත් වැටෙන්නේ දුකට නම් ගන්න නිගමනය මොකද්ද? යම් කිසි දුකක් එනවා නම් ඒ දුක් එන වැඩ පිළිවෙල අනාත වැඩ පිළිලක් මිසක් අනර්ථ වැඩ පිළිලක් මිසක් අල්ලගන්න යම් දුක්ඛං තදනාත්තා. යමක් දුකද ඒක අනාත්තයි. අනාත්ත සංහිතෝ. අන්න අනාත්මයි කියලා ඔකට තෝරන්න. ආත්ම කියන්නේ ඇත. අනාත්ම කියන්නේ නැත. ඇත යනු ඒකාන්තයේගේ නැත යනු ඒකාන්තයේගේ තථාගතයන් වහන්සේ මේ අන්ත දෙකරමපත් නොවි මාධ්‍ය තුලින් යථාබෝධය ලැබුවා. ඒ අනාත්ම කතාවක් අපිට සිංහල දීලා තියෙනවා. මොන පාලි පදයක්වත් අනාත්තා කියලා තියෙනවා මිසක් අනාත්මා කියන එකක් නැහැ. අසාරක් තියෙන අනාත්තා කියලා අටුවාවත් විග්‍රහ කරනවා. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා හොඳට අන්තේ විග්‍රහ කරනවා. අනත්ත සහිතයි. අනර්ථ සහිතයි. අනර්ථයි. ඇත යන අන්තයේත් නෑ නැති යන අන්තයේත් නෑ හරයක් නෑ කියන එක.
අසාරයි. එහෙනම් ඔය වැඩ පිළිවෙල තිබුණත් එකයි නැත්ත් එකයි මට ඒ කතාවෙන් වැඩක් නෑ. ඇති වුණා හොය නැති වුණා ඔය වැඩ පිළිවෙල අසාර බවම දැක්කා. එහෙනම් මට ඔගේ ඇද්ද නැද්ද හොයන්න ඕනෙත් නෑ. කවුද පටන් ගත්තද හොයන්න ඕනේ නෑ. කවුද කෙලවර වෙනවද හොයන්න දෙයක් නෑ. ඕකේ හැටිවම දැක්කම මට ඕකේ වැඩක් නෑ. අන්න අත්හැරලා ගියා. අත්හැරින්න ඇරි මිදී ගියා. අන්ත දෙකට නපත්ව යථාබෝධය තුලින් අත්හැරී ගියා. අන්ත දෙකට බැහැ ගන්නකම් ඇත යනු ඒකාන්තයක් නැත යනු ඒකාන්තයක් ඇත යත දෙකේ යනකොට යථාබෝධය වැහිනවා. එහෙනම් මොකද යමක් දුක නම් ඒක මම නෙමෙයි මගේ නෙමෙයි කියතන් මේ විදිහ අත්හරින්න ගිහිලා ඒක මම ගන්න ගියාම දෙන්නේ වෙමි යනු ඒකාන්තයක් නොවෙමි යනු ඒකාන්තයක්. සසර ගමනේ අනන්තයේ පටන් ඉන්න සත්වයේ ආවි වෙමි නොවෙමි කියන දෙකට බැහැගෙන. ආසනම් පිය නම් මම කියලා ගන්නවා. ආසන නැත්නම් පිය නැහැ ඒක මගේ නෙමෙයි අයින් කරනවා. මෙන්න මේ බඳු ස්වභාවයකින් තමයි ලෝක සත්‍ය දෘෂ්ටිකාවේදීම වෙමි නොවෙමි කියන දෙකේ ආවේ. ඉතින් භාවනාව කරන්න ගියාම මම නෙමෙයි කියන අර්ථය ගන්නකොටම සංසාරගතව ආපු දෘෂ්ටිය උතෙන්ට වැදිලා හිටන් එයා වැටෙන උච්චේ දෘෂ්ටියට දන්නේම නැහැ. යථාර්ථයේ ඉන්න තු යනවා. දැන් මම නෙමෙයි මගේ නෙමෙයි කියන වචනේ කියන්නේ ඔන්නෝම දෙයක් සිද්ධ වෙනවා. නෑ මමයි ගන්න මගේයි ගන්න සුදුසු නෑ. අන්න යථාර්ථයට ආවා. එතන ඇත්ත තේරෙනවා. මම වෙමි මම නොවෙමි දෙකම නැතුව. මගේ ගන්න සුදුසු නෑ. නොවෙමි කිව්වෙත් නෑ වෙමි කිව්වෙත් නෑ. කොහොම සුදුසු නැති බව දන්නේ. මේක ඉස්තිරේ කැමැතිේ නෑ. ඉස්තිර නෑ කියන එක නෙමෙයි ඉස්තිර නැතික ධර්මතාවයක්. ඒක ධර්මතාවයෙන් දැනගන්න ඕනේ. ධර්මතාවය දැනගත්තාම අවබෝධ ඥානයක් ලැබෙනවා කැමැතිේ නෑ නෙමෙයි. කැමැතිේ නැත්නම් ඒ හිතුවෙම මොකද බහින්න කැමැතිේ නැති එකට බහිනකොටම බහිනේ කැමැතිේ නැත්නම් ඒ බහින එකෙන් දුක එනවා මිසක් කොහොම සැපක් එන්නේ. අන්න විද්‍යානුකූලවම ධර්මානුකූලවම ආවා. යථාර්ථයෙන් දුක දකින්න සැනේ. කැමැතිේ නැත්නම් මම කොච්චර කැමති නැත් ඒක සැපසේ තියාගන්න. කැමැතිේ නැති වෙන් වහනවා නම් ඒ මම ප්‍රියමනාපෙන් අල්ලපු දේ නිසා මට දුක එනවා. කැමැතිේ නැති නිසාමයි. අන්න අපිට කියවන්න ආකාරය. කොච්චර ප්‍රිය වුණත් මනාප වුණත් ඒක අපි කැමැතිසේ පවත්වන්න පුළුවන් ද බැයිද? මේක අපි හිතලා බලන්න ඕනේ. විග්‍රහ කරලා බලන්න ඕනේ. බලනකොට අපිට පේනවා අපිට දුක දෙන්නේ ගිනි දෙන්නේ මොනවැන්ද? අපි යමක් කැමැතිද? ඒ කැමැති දේ ආශ්‍රයම තමයි දුක තිබුණේ ගිනි තිබුණේ. අපි යමක් අත්තර දැම්මද? ඒකෙන් අපිට දුක ගිනි දෙන්න විදිහක් නැහැ කියන එක ධර්මානුකූලව දකින්න. අපි ඔය නිකන් කිව්වට බෑ. ඔක අපි හේතුවක් අරගෙන උදාහරණයක් කරන් විග්‍රහ කරලා බලන්න ඕනේ. අපි හිතමු අපි අන්තරාධපුර පොළොන්නරු පැත්තේ වන්දනා ගමනක් හරි විනෝද ගමනක් හරි ගියා කියලා. අපේ සල්ලි පර්ස් එකක් තියෙනවා. අපිට වැසිකිළියට යන්නත් ඕනේ. දැන් කැලේ තමයි දුවන්නේ ගියාම මහ කැලෑවල දුවලා හිටන් පාරලා එනවා. ඉතින් සත්තු ඉන්න කනවා. ඉතින් කිසි ජරා පේන්නෙත් නැහැ මොකුත් නැහැ. අපි ඉතින් පුරුද්දට මොකද කරන්නේ ගියා කොටයක් උඩට. ඒ වැඩිච ගහ කොටයක් උඩ ගිහිල්ලා අපේ වැඩේ කරගෙන ආවා. හැබැයි එනකොට ඉනේ ගහ ඇතිච්ච සල්ලි පර්ස් එක තිබ්බා කොටේ උඩ. කියලා අපේ වැඩේ කරගෙන ටක් ගාලා හදිස්සිය ආවා. බස් එක කරා නැගලා ටිකක් දුර එනකොට අපිට මතක් වුණා. ෂා. සල්ලි පර්ස් එක අර මල පහ කරපු දෙන කොටේ උඩ. හරි වැඩේ වුණේ. දැන් අපි දැවෙනවා. කොහොමද 5000ක් විතර දෙනවා 10000ක් විතර දෙනවා මෙච්චර සල්ලි තිබුණා. කවුරුත් අරගත්තද දන්නෙත් නැහැ. දැන් මොකද කරන්නේ? ආපහු යන්න වෙලාවකුත් නැහැ. නොගිහින් උබ්බෑ. හරි ප්‍රශ්නේ වුණේ මට. දැන් ඇතුලේ අභ්‍යන්තරයෙන් දැවෙනවා කම්පාවක්. දැන් අපිට සල්ලි පර්ස් එක ගැන අපි හිතා හිටියේ අපිට සැප දෙන එක. අහක දාපු එක අපිට දුක් දෙන එක. දැන් අසුචි පිළ අහක දාපු එක. අපි අල්ලපු එක නෙමෙයි. අපි හිතා හිටියේ දුක් දෙන ඒවායි අපිට දුක් දෙන්නේ. ප්‍රියමනාපේවා සැප දෙනවා කියලා. දැන් බස් එකේ එනකොට අසුචි පිළද දුක් දෙන්නේ පර්ස් එකට. දැන් පර්ස් එක කඳ උඩ. කඳ පල්ලේ අසුචි පිළ. දැන් අපිට හිතෙනවාද කොයි ළඟ අසුචි ටික හතේ කාලා ගියා දන්නේ නැහැ. හරි වැඩි. එහෙමත් හිතෙනවාද අපිට දුකක් එනවා. සල්ලි පර්ස් එක අරන් ගියා දන්නේ නැහැ. හරි වැඩි. ඒ කියන්නේ මොකද? ප්‍රිය කරන මනාප කරන දේම අපිට දුක දෙනවා කියන එක ගන්න ඔප්පු වෙන්නේ දැන්. අපි අප්‍රිය කරන අමනාප කරන අහකට දාපු අපිට දුක් දෙන්නේ නැහැ. ඒක තිබුණත් එකයි නැතත් එකයි අරන් ගියත් එකයි තියාගෙන හිටියත් එකයි මොනවා කළත් අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි ප්‍රියමනාප වශයෙන් යමකට හිත තිබ්බනම් කැඩෙයිද විඳෙයිද විනාශ වෙයිද? කඩයිද විඳෙයිද විනාශ කරයිද? කැඩී විඳී විනාශ වී යයිද? මොන විදියෙන් හරි ඒ தත්ත්වය විනාශ වෙයිද? මෙන්න මේ වෙන්න ඉස්සෙල්ලා දුක් වෙන අවස්ථාවක් තියෙනවා. තා වෙලා නැහැ. වෙන්න ඉස්සෙල්ලාම දුකේ ඉඳන් ගත්ත විලේ ඉඳන්. ප්‍රියමනාප දේ අල්ලාගත්ත විලේ ඉඳන්. කැඩෙන විදෙන විනාශ වෙන දෙයක්ම අල්ලාගත්ත නිසා අපි කැඩෙයිද විඳෙයිද විනාශ වෙයිද කියන මේ සැකයට වාදනය වෙනවා. කඩන විදින විනාශ කරන ස්වභාවය ඇති දෙයක්ම ප්‍රියයි මනාපයි කියලා අල්ලාගත්ත නිසා කඩයිද විනීද විනාශ කරයිද කියන සැකයට වාදනලා වික්ෂිප්ත වෙලා ඉන්නවා. කැඩී යන විදී යන විනාශ වී යන දෙයක්ම අල්ලාගත්ත නිසා ප්‍රියයි මනාපයි කියලා කැඩී යයිද විදී යයිද විනාශ වී යයිද කියනා වූ සැකෙන් කම්පිත වෙලා ඉන්නවා. එහෙනම් වෙන්න ඉස්සෙල්ලාම අපි කම්පාවක ඉන්න හැම මොහොතක් පාසා. එහෙනම් මන වඩන දෙයක් අල්ලාගත්ත මොහොතේ පටන් ඔහු ගිනි විදිනවා කියන්නේ ඔන්න ඕකයි. ඕක ඇත්ත නමුත් හැඟවිලා තිබුණා.
වටිනා දෙයක් වටිනවා කියලා තමා සාතු වැඩි වෙනවාද වෙන තරමට ගිනියනවා. නමුත් අපි හිතාගන්නේ ඒ දේ අපිට ප්‍රියමනාපේ දෙනවා කියලා. අනිත් අපිට හොඳ කොළු පැටියෙක් හිටියනම් විවාහ වෙලා දැන් මෙච්චර කල් වෙනවා අවුරුදු 2ක් එනවා 3ක් එනවා. අනිත් අයනම් දරුවෝ හුරුතල් කරනවා. අපිට දරු සම්පතක් නැද්ද? මේ ඔක්කොම කරන මහා සම්පත්තියක් ගන්න දේවාලයක් ගන්න, පන්සලක් ගන්න හැමතැනම ගිහලා පඬු ගැට ගහලා අරාමයක් කළා යාති කරලා ඔක්කොම කරලා හරි කවන්නේ කොහොම හරි හටගත්තා කියමු. දැන් අපි හටගත්ත ගමන් හරිය සන්තෝෂයි. අපිට දැන් දරු පැටියෙක් කෙනා හුරුතල් කර කර ඉන්නේ. දැන් මෙච්චර කල් නොතිබිච්ච ගින්නක් අපි වට කරා කියලා දැක්කේ නැහැ. දැන් ඔතන පටන් ගෙනම අපි බලන්න ඕනේ. ප්‍රියමනාප කීයක් තිබුණාද? ඒ අපි අල්ලාගත්ත දරුවා කියන වස්තුවට අප්‍රියමනාප කීයක් එක වට කරලා තියෙනවා. එකක් ප්‍රියමනාප විඳිනකොට අප්‍රියමනාප කීයක් අපිට දෛල්‍ය දෙනවද? ඒ වස්තුව නිසා. පුත්‍ර ස්නේහය කියන එක දරු ස්නේහය කියන එක දරුවා දකින්නකොට අම්මටත් පහල වෙනවා තාත්තටත් පහල වෙනවා. දරු ස්නේහත. හැබැයි හරිය සාතුරු දෙයක් හැටියට මහා වාසනාවක් හැටියට හිතාගත්තට මොකක්ද හම්බුනේ? බැරිලා හරි යටිකිරියෙන් කෑ ගහන වෙනකොට අම්මට මොකද වෙන්නේ? බොක හත් වේලා දුවගෙන එනවා. දරු ස්නේහයෙන් අල්ලාගත්ත වටිනා වස්තුවට මොකද වෙලා තියෙන්නේ බලන්න. අපොතියේ මම බය වෙච්ච තරමක් එකපාර කෑ ගහනකොට. මේ ඔතනින් පටන් ගන්න. අනේ බලන්නකො ශ්‍රී ටික බොන්නේ නැහැ. කට අහකට ගන්නවා. නැග රත් වෙලා. දැන් මොකද පටන් ගන්න ඉතින් ඉඳලා මොකද පටන් ගන්න? සැපද දෙන්නේ. දරුවට කරදරයක්ද දන්නේ. අනේ එක් මං කළේ එක යන්. වහාම ඉස්පිතාලෙට යන්න කිව්වොත් එහෙම එතන බඩ යන්න ඉනකොට නවත්තා ගන්නවා බොහොම අමාරුයි. ඒ තරම් අමාරුයි. දරුවට කරදරයක්ද? ඇයි දොස්තර මහත්තයෝ හදිසියද අමාරුවක්ද? වැඩිද අමාරුව? දැන් ඉතින් අපි ඉන්නේ කොහෙද මතකද? නෑ සෑහෙන මහන්සියක් මහ ගින්නක් විදිනවා. මොකද අපි හිතාගත්තේ සැප සම්පත් දෙන මහා පුණ්‍ය වස්තුවක් මට පහළ වුණා මේ දරුවේ. දරු සම්පත්තියේ වටිනාකම ඉතින් හිතාගෙන හිටියට ඒ දරු සම්පත්තියම දෙන ගින්න කොච්චරද? දරු සම්පත්තිය ගිනි දෙනවා කියලා අපි හිතුවේ නෑ මොකක්ද? දරු සම්පත්තිය නැමැති මායා ආස්වාදයෙන් අර ගින්න වැහුවා. කොච්චර කිව්වත් ගින්න මතුවලා ඉන්නේ ගින්න හැටියට පේන්නේ. එහෙනම් ප්‍රියදී මනාපදී ගිනි දෙනවා කියවට ඇත්ත පේන්නේ. නමුත් දෙන්නේ මොනවද? ප්‍රියමනාපදී ගිනි දෙනවා. අප්‍රියමනාපදී නෙමෙයි ගිනි දෙන්නේ. ඉන්නේ ඒක වස්තුවක්. ඔතන පටන්ගෙන අපි දැන් බලනවා කල්පනා කරලා කොච්චර ඒවා තියෙනවා. අපේ ගේ පුංචි නා. ඕකේ තියෙන අද කබලකුයි, ඔය පුතු කබලකුයි මොන හරිය බලන් කෑල්ලකුයි අරමයා තියෙනවා නම් පාර දාලා, ඇරලා දාලා තේ යනවා. මොනවා ගෙනියන්නේ? අපේ ගෙදර. ගානක් ඇතුළේ ඉන්නවා. ඔය ටික දවසක් ඉඳලා මොකද කරන්නේ? පොඩ්ඩක් හරි ගියාම පුරු සැට් එකක් ගෙනහල්ලා, ගේ ටිකක් ලොකු කරලා, අර ටීවී එකක් ගෙනහල්ලා, ටිකෙන් ටික ටිකක් ගෙනද්දා. දැන් යනවා දෝ ඇරලා දාලා. දැන් පුළුවන් දෙයක්. දැන් ලස්සන සුන්දර ලෝකේ මවනවා වාගේම යන මොහොතක් වාසාම ටීවී එක කරයියිද? පුරු සැට් එක කරයියිද? ආවතින බඩු මුට්ටු ගෙන එළියට දැම්මද? දොර වැහුවට හයිය නැහැ. තමයි කඩාගෙන යයිද? දැන් ඉතින් අපි උපක්‍රම යොදවලා හැම මොහොතක් පාසාම අපි දැවෙනවා ගමනක් යන්න බෑ කවදාවත් නිදහසේ ඉඳලා බණක් අහන්නත් බෑද ඔය ටික කරලා තිබුණා හැම වෙලේම අපිට කැඩෙන බිඳෙන විනාශ වෙන කඩන බිඳෙන විනාශ කරන කැඩී බිඳී විනාශ වී යන හොරු පැහැර ගන්න නොඑක ආකාරයෙන් ආපදාවලට ගොදුරු වෙන ලෝකයක් අල්ලාගෙන සැනසෙන්න හිතුවට අවිද්‍යාවේ නිගමනයේ නිසා සාරයි කියන දෘෂ්ටිය නිසා සැනසුමක් ඇති කියලා අපි හිතනවා මිසක් හම්බ වෙන්නේ ගිනි නමුත් අර ආස්වාද මායාවෙන් වහන නිසා මේ ගින්න වැහිලා යනවා දුක පෙන්නේ අන්න දුක්ඛ ආර්ය සත්‍ය වෙහිලා. අන්න යම් දවසක අපි දැනගත්තොත් අර ආස්වාද ගෙන දෙන්නා වූ මායා ලෝකේ අපිව රවට්ටන අප්‍රමාණ සංසාරයේ පටන් හැවැට්ටුවා මිසක් අපිට දැනසිල්ලක් උදා කළේ නැහැ. යම් තරමක් අපිට ගිනි දුන්නා නම් යම් තරමක් පාපයට අපි පෙළඹෙව්වා නම් පොළවල අපි වරසා තින්නේ ওই ප්‍රියමනාපයේ මිසක් වෙන එකක් නෙමෙයි කියලා දැනගත්තා නම් ප්‍රියමනාපයේ සරපේක වගේ දකින්න පටන් ගන්නවා. යම් ලෝකේ ප්‍රිය ස්වභාවයක් අද මధుර ස්වභාවයක් තමයි මේ තමයි සරපය. මේ තමයි උගුල. මේ තමයි මායාව. මේක තමයි අපි මෙච්චර කල් කොටු කොල්ලේ. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිදං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනః පුනః බුදුරණන් උදානවන්න යථාර්ථය දැක්කට පස්සේ. ගහකාරක දිට්ඨෝසි පූර්ණ ගේහන් නකාහසි. සබ්බාතේ පාසුකා බග්ගා ගහ කුටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජගාති. අන තණ්හාව නැමැති මෙන්න මේ වඩුව හොයම අප්‍රමාණ සංසාරේ ඇවිද්දා. හොයාගන්න බැරුව. අද මට මේක හම්බ වුණා. මේක තමයි මේ දුක් ගෙන දෙන ගේ හැදුවේ. මේ දුක් ප්‍රයත්න හැදුවේ. ඊට පස්සේ වඩුව උඹ මාත් එක්ක සම්බන්ධයක් නැහැ. ආයි ගෙවල් හැදිලා ඉවරයි. මම ඔබ දැකලා ඉවරයි කියලා. මේ උදන්නා කියවෙන්නේ. දැන් නමුත් අපි දකින්නේ ওই තණ්හාව තමයි සාන්ත සිසිල් ජරාසය කියලා අපි දකින්නේ. අන්නේ යථාර්ථය මොකද්ද? මේක තනි කර කන පිට ගහිල්ලා. මෙච්චර කල් හිතා ඉන්න ලෝකේ අපි හිතා ඉන්නා නම් මේක සැපයි කියලා. ඒක දුකයි කියලා දකින්න එක. මේක සිසිල් කියලා දැකනනම් ඒක ගින්න කියලා දකින්න එක. ඒක යථාර්ථය. යථාර්ථවත් නුවණ කියන එක සියල්ලන්ට පොදුවේ විදන්න බෑ. ඉතින් සියල්ලන්ට පොදුවේ බණ කියන්න ගියොත් මොකද වෙන්නේ? ධර්මයට දොස් කියනවා.
යථාර්ථය ගන්න බෑ පඤ්ඤාවන්තා සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස කියෝ කයි සියල්ලන්ටම වරදින්න බෑ. අනේ යථාර්ථය දන්න කෙනාලා ඇත්ත වශයෙන් අවංකව මධ්‍යස්ථව හිතන්න පටන් ගන්නවා. මේ කියන්නේ ඇත්තද? මේක හරයක් තියනවාද? මේකද ලෝක ධර්මතාවය වෙන එකක්ද? බලන්න මේ ධර්මතාවයේ ඉක්ම ගිය එකක් නෙමෙයි ලෝක කියන්නේ මේක තමයි ලෝක ධර්මතාවය කියලා දැක්කදාන ධර්මයේ දකින්න. අනේ දහම්මැස පහළ වුණා දවස දකින්නවා. යං කිංචි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. යම් ධර්මයක් හටගත් එක නැති වෙන සුළුයි කියලා විග්‍රහ කරනවා. නැති වෙන කතාවක් ඔතන කිව්වේ නැහැ. ඇත නැත දෙක අන්ත දෙක. එහෙනම් මොකද්ද නිරෝධ කියන්නේ? ශෝධ කියන්නේ රවුම් ගහනවා. සැරිසරනවා. නිරෝධ කියන්නේ සැරිසරන්න වටින එකක් නෙමෙයි. ලෝකේ යම් ධර්මයක් උදා වෙනවද? එකක්වත් සැරිසරන්න වටින ඒවා නෙමෙයි. මෙන්න පළමු දහම් නුවණට වැටෙන එක. දහම් අවබෝධයට වැටෙනවා. නිරෝධ ධර්ම කියන්නේ රවුම් ගහන්න වටින ධර්ම නෙමෙයි. රවුම් ගහන්නේ නැති ධර්ම. රවුම් ගහන්න වටින ධර්මයක් ඒවේ නැහැ. සැරිසරන්න එකක් නැහැ කියන එක. රවුම් ගහනවා කියන එක තමයි අපේ වටින තාල. කොයිද රවුම් ගැහුවේ? රෝන්දේ ගහලා ආවද මෙච්චරලා? අපි අහනවා. මොකද රෝන්දේ කියන්නේ? රෝ කියන්නේ රෝධ ධර්ම. රෝධ ධර්ම වල ගියොත් මොකද වෙන්නේ? අවිද්‍යාව නිසා අන්ධ වෙන්න වෙනවා. අපේ පැරණි බෞද්ධයෝ දැනගෙන හිටියා. අවිද්‍යාව නිසා ප්‍රිය ස්වභාවයන් මధుර ස්වභාවයන් පස්සේ රවුම් ගහන්න ගියොත් අන්ධ වෙන්න වෙනවා. අන්ධ බාල පුතඥයාගේ ස්වභාවය ඕකයි. එහෙනම් රවුම් ගහන්න ගියොත් අන්ධ වෙන නිසා තමයි රෝ අන්ධය යනවාද කියලා. රෝ කියන්නේ සැරිසරනවා. කොහෙද? අන්ධභාවය. ළමයා හැම එනකොට අහනවා කොහෙද රෝන්දේ ගියාද? කොහෙද රෝන්දේ ගහන්න ගියේ? මොකද මේ? අන්ධ වෙන රවුමේ යනවාද? අන්ධ වෙන රවුමේ සැරිසරනවට කියනවා රෝ අන්ධය යනවා රෝන්දේ යනවා. අපද නිරුක්ති. ඔය කොච්චර ලස්සන හරියක් තියෙනවා. අනේ නිරෝධ කරපුවාම මොකද වෙන්නේ? අන්ධවන පැත්තේ යන්නේ නැහැ. දහම ඇහැ පහළ වෙලා තියෙන්නේ. ධර්මචක්සුතේ පහළ වුණා නම් අන්ධ පැත්තේ ගමන් කරන්නේ නැහැ. අන්ධ වැඩවල යන්නේ නැහැ. හොඳේ නැහැ. නිරෝධයි. යං කිච්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. මොනවද මේ ලෝකේ උදා වෙන්නේ? සං උදය සමුදය. සං කියන්නේ එකතුවක් උදා වෙනවා. එකතුව ගොඩ නැගිනවා නම් ඒවා සමුදය. අන්න සමුදේ ධර්ම වල සැරිසරන්න වටනා හරයක් නැහැ. ඔන්න ඕක දකින්න. දැක්කට පස්සේ පළවෙනි යථාබෝධත් නුවණ ධර්මඥානිය පහළ වුණා. මෙන්න මේක පහළ වුණාට පස්සේ දකින්නවා යං ලෝකේ පිය රූපං සාත රූපං කියන ලෝකයන් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් යමක ඇද්ද? මනවඩන රූප මනවඩන ශබ්ද මනවඩන ගන්ධ මනවඩන රස මනවඩන පොට්ටබ්බ මනවඩන ධර්ම කියන යමක් ඇත්නම් මේවා එකක්වත් සැරිසරන්න වටිනේවා නෙමෙයි හරයක් නැති අසාරේ ඒවා. ඔන්න ඕක දැක්කදාට මොකද කරන්නේ? ඕක තමයි අපි වහලා තිබුණේ අපේ දුක වහලා තිබුණේ. දැන් පේන්න පටන් ගන්නවා අසාර දෙයක් පස්සේ ගොඩ නගන්න මම බෙහෙත විදිලා නම් අන්න සංඛාර දුක්ඛේ ඉස්මතු වුණා. අන්න මෙච්චර කල් දකින්න බැරුව තිබිච්ච ආර්යයන් විසින් දකින්න දුක්ඛ සත්‍ය මතු වුණා. දුක්ඛාර සත්‍ය මතු වුණා. සංඛාර පිළිබඳව මායාවෙන් වැහිලා හිටියා සාරයි කියන මායාවෙන් වැහිලා ඉන්න තාක්කල් ඒ සඳහා කරන උත්සාහයේ වීරියේ සුවයි කියලා දැවුණා මිසක් දුකක් කියලා අබංකව කිව්ව යථාර්ථය දැක්කේ. දැන් පේනවා උත්සාහ කරන්නේ වීරිය කරන්නේ හරයක් නැති දේ කරන. ඒ උත්සාහයේ වීරිය වෙහෙතක් මිසක් වෙන මොකද්ද? එහෙනම් අන්න අපි දකින්නවා ඊට පස්සේ සංඛාර දුක්ඛේ. එච්චර කාල වැහිලා තිබිච්ච එක ආර්යත්වයටපත් වෙනකොට දුක දකින්න පටන් ගත්තා කියවන්න ඕකයි. සංඛාර දුක්ඛේ දකින්න. අන්න ඒක දකින්නකොටම දැන් දකින්න දුකට හේතුව මොකද්ද? මේක මෙච්චර කාල වැඩි හිතිවිච්ච එක. දැන් දුක නිරෝධය මොකද්ද? මේ තෘෂ්ණාවෙන් අල්ලගන්න තිබිච්ච හරයක් නැති ඒක හරියන්නේ නැහැ කියලා දැනගත්තාම සංඛාර දුක්ඛේ එතරම් නිරෝධයි නේ. මේක කරන්න හිතෙන්නේ. දැන් ඒකට බැඳෙන්නේ. ඒ විහෙද විඳින්නේ. මට මොනවා කරන්නද? මට කරන්න දෙයක් නැහැ ලෝකේ. මට මොනවා හදාගන්නද? මට මොනවා ගොඩනගන්නද? ඉන්නකම් මේකට කන්න දෙයක් තිබුණාම ඇති. ඉන්න දෙයක් තිබුණාම ඇති. ලෙඩකට වේදක් ඉන්නකම් තිබුණාම ඇති. ඉන්නකම් කොහේ හරි හිටපුවාම මට හොඳටම ඇති. මේ කණ්ඩ ආහාරයක්, ඉන්න දෙයක්, ලෙඩ වස්තුවක්, ඉන්න බෙහෙතක් මට හොඳටම ඇති. මට උන්හිහාට කරන්න දෙයක් නැහැ. කවදා හරි ඔය දැන් තිනවා එන්නේ එකපාරම ඉන්නේ. ඔය අතාවෝදී වැඩින්න අන්තිමට පිළිරන්නේ මොකද්ද? ජීවත් වෙලා ඉන්නකම් මට ඔය පොඩ්ඩක් තියෙනවා මිසක් කොයිට හැමර දැන් ඒක ඕනෙත් නෑ. අන්න සීමා වුණා. අන්න ලෝකයක් ඇතරියා. සංඛාර දුක්ඛෙනුත් මිදුණා. එහෙනම් දුක දුකේ තිබුණේ මොකද්ද? ඔයම තමයි. එහෙනම් මෙලෝදී අපි ගොඩනගාගත්ත 90% දුක දුක ඉවරයි. මේ විපාක දුක්ඛයක් වශයෙන් කය පවතිනකම් බඩි කිනිනට කන්න දෙන්න ඕනේ. පිපාසයේදී යම බොන්න දෙන්න ඕනේ. හීත උෂ්ණ නිසා අඳින්න ඕනේ. අවු ඇති පිනින නිසා යම්තරක ඉන්න ඕනේ. ඔය ටික තව ඉතුරු දුක දුකයක් තියෙනවා. විපාක දුක්ඛයේ වශයෙන්. පෙර භවයෙන් මේ භවයේ කය හදපු නිසා. ඒ දුක්ඛ කාලේ මරණකම් විතරයි තියෙන්නේ කියලා දන්නවා. එහෙනම් එයින් එහාට මම ගොඩනගන දුක්ඛයක් නැහැ. විපාක දුක්ඛයේ 10%ක් විතර ඉතුරුලා තියෙන එක මරණයෙන් ඉවරයි. එහෙනම් අන්තිම මරණයේ දවසේදී සියලු දුකෙන් නිදහස්. අන්න අනුපදිසේ සිදුරවන්නේ.
කල යුතු සියල්ල කරලා ඉවරයි. මතු කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා. බ්‍රහ්මචර්යය අපූර්ව ඉවරයි. යථාර්ථය තේරුම් ගත්තා. එහෙනම් ඉතින් මට වෙන එකක් කරන්න නැහැ. නිකන් ඉඳලා කෙලවර කරන එකයි තියෙන්නේ කියලා අරිහතුන් වහන්සේ විනිගමනය කරා. එතන අපිට දැන් කොච්චර ලස්සන පහසු මාර්ගයක්ද? ඒ නිසා මුල් පටන් ගන්නකොට එක පාරකම ඔක්කොම අත්හැරලා යනවා කියන එකටපත් වෙන්නේ නැහැ. ඉස්සෙල්ලාම දැනගන්නවා වැඩක් නැති දුස්චරිත වලින් මට වැඩක් නැහැ. සීමාව ඉක්මවා ගිය ආස්වාදයෙන් පස්සේ යාමෙන් මට වැඩක් නැහැ. එහෙම අත්හරින්න පටන් ගන්න ආරම්භය. සෝතාපන්න කියන ආර්ය ශ්‍රාවකයා පටන් ගත්තාම අසීමිත බලාපොරොත්තු අත්හැරලා දානවා. සියලු බලාපොරොත්තු අත්හැරියේ නැහැ. කාමරාගයේ තව පිටික තියෙනවා. ඒක ඉතුරු ඉවරලා නැහැ. හැබැයි නමුත් කාමරාගේ නමුත් ඒක ගිනිමග බව දන්නවා. කවදා හරි අත්තර දාතයි සාමුලින් සැනසීම කියලා දන්නවා. දැනගෙන ඒ මග අනුගමනය කරන ගමන් යථාබුදේ වැඩෙන්න සකෘදාගාමීත් වෙනවා අනාගාමීත් වෙනවා අරිහත්ත්වයටපත් වෙනවා සමානුකූලව. අන්තිමට තමයි සාමුලින් කෙලවර වෙන්නේ. ඉතින් මේකේ හකින්න දෙයක්වත් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. මේක තමයි වරක් හකලා මේක කරන්න දෙයක් නැහැ කියලා දැනගන්නවා. යථාබෝධය තුලින් තමයි මේ අත්තරීමේදී යන්නේ. මේක තමයි ධම්ම ඖෂධේ. වෙන ක්‍රමයක් නැහැ කියලා දැනගත්තාම අන්න ඒ ක්‍රමය අනුගමනය කරනවා. දැන් මෙතෙන්ට ඔය ටික තේරුම් ගත්තා නම් දැන් මේ ටික රට අපි දැකලා තියෙනවා එක දෙයක්. එහෙනම් ලෝකයේ මේ ප්‍රියයි ස්වභාවයි කියලා අපි මොනවා හරි අල්ලන්න ගියා නම් දැන් අපිට එක්තරා වටිනාකමක් බහැලා ඉවරයි. අර එදාට විතර පුරුතඥාන මානසිකත්වය දැන් නැහැ. ධර්මයේ ශ්‍රවණය කරලා තියෙනවා. ධර්මයේ තේරුම් අරගත්තා. එහෙනම් මේ වෙලාව වෙනකොටත් අනන්ත සංසාරයේ අහන්න නොලැබිච්ච වටිනා ධර්මයක් බුද්ධ ධර්මයක් ඇහුණා. ඒ ධර්මයේ තීරණයක් ආවා. මේක ඇත්තක්. එහෙනම් අල්ලන්න හරයක් නැහැ කියන එක බොරු නෙමෙයි. සාර ධර්ම නැහැ ලෝකේ. සාරයි කියලා පෙන්නන මායාවකින් වෙහිලා තියෙන අසාර ධර්මයන්ගෙන් පිරීලා තියෙන්නේ. අසාර ධර්මයන් තුළ මම මොනවා ලගින සාරත්වයක් හොයාගන්නද? ඒ තුළ සාරත්වයක් නැහැ කියලා තේරුම් අරගත්ත ගාම ධර්මාස පහළ වෙලා ඉවරයි. නෑ ධම්මස පහළ වුණා කියන්නේ සෝතාපන්න වුණා. නෑ ඊට පස්සේ කවදාවත් යාට හතර අපායට ගත වෙන්න හේතු වෙන්නේ දැඩි පාප කර්මයක් කෙරෙන්න බලවත් චේතනා පිළියන්න ක්‍රමයක් නෑ. මොකද අසීමිතව තිබිච්ච සාර ධර්මයන් පිළිබඳ අදහස ගැළවිලා ගිහින් ඉවරයි. දැන් තියෙන්නේ සීමා සහිත එක්තරා තමයි අතුරු කරන පංචකාම ලෝකයකට. සීමා විච්ච කොටසක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඊට වඩා වටිනා හරියක් තිබුණා කියලා අසීමිත බලාපොරොත්තු ඉවරනා. ඊට පස්සේ යාගේ ඒ ටිකේවත් අල්ලලා නැහැ. එක්තරා ලිහිල් තත්ත්වකින් තමයි ඒකේ තියෙන්නේ. ඉතින් යාට කවදා පංචකාමයන් නිසා සතර අපා ගත වීමට හේතුකාරක වන පාප ධර්මයක් කරන යම් ක්‍රියාවලියක් කරන්න ඉතින් දැන් ඒ ක්‍රියාවලිය හේතු නැහැ. අන්න අනුසය විඳිලා ගිහිල්ලා. දැන් සතර අපා ගත වෙන ප්‍රාණඝාතයක්, අදත්තාදානයක්, කාමීත්‍යාචාරයක් කරනවා කියන ඊට සතර අපා ගත වෙන මට්ටම එකක් යාට නැහැ. සියල්ලෙන් විතර වුණා කියන එක නෙමෙයි කියන්නේ. සතර අපා ගත වීමට හේතු වෙන දූෂ්‍යන්ත මේකක් කෙරෙන්නේ. අන්න ඒක තමයි පළමු අවංකත්වය. ක්‍රියාකලාපේ අවංක වෙලා. මොකක් නිසාද? මේ ධර්ම අවබෝධය නිසා. අන්න සමාලංග අවංකත්වයක් දැන් විද්‍යාමානයේ සී කරලා බලනකොට. වචන පිරිසිදු. ඉස්සර බොරු වලින් හවටනවා, කේලමෙන් අනු බිදවනවා, පරස වචනෙන් සැඩ බවටපත් කරනවා, ෆ්ලාපින් අනු මුලාවටපත් කරනවා. මෙහෙම එකක් ඉස්සර තිබුණා. දැන් කතා කරන්නේ බණ පදයක්. වෙන මොනවා කතා කරන්නද? බොරුවෙන් හවටන්න හිතෙන්නේ නැහැ. කේලමෙන් බිදවන්න කැමති නැහැ. කැමැත්තක් ඇති වෙන්නේ නැහැ. පරස වචනෙන් සැඩ බවටපත් කරලා ලෝකයා දූෂ්‍ය කරන්න කැමති නැහැ. ෆ්ලාපින් මුලාවටපත් කරන කතා කිය ලෝකයා මුලා කරන්න කැමති නැහැ. ඒවා නෙමෙයි හරියක් ඇති දහම තියෙනවා. මෙන්න මේක අහපල්ලා. මෙන්න මේක විතරලා වටිනා වැඩක් නැති කතා අත්හැරපල්ලා. මෙන්න මේක හිතපල්ලා මේ හරියක් තියෙනවා තමයි දැකපු හරිය තියෙන නිසා ඒ දර්ශනා ඥාන ගෝචරිත ධර්මෙම ඉල්වස්සනවා දැන් තව කෙනෙකුට ලබා දෙන්න. එහෙනම් බොරු නැහැ, කේලම් නැහැ, පරස වචන නැහැ, පලාප නැහැ. සම්මා වාචාත් එතන සම්මා කම්මන්ත, ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාරය යම් වෙනීමක් කරන සම්මා කම්මන්ත මාර්ගාංගේ පිළිලා. බොරු කේලම් පරස වචන පලාප නැහැ සම්මා වාචා මාර්ගාංගේ පිළිලා. අන්න එකින් එක සකස් වෙලා ඉන්නේ නැහැ. මට දැන් නොදැහැමි විදියට ජීවත් වෙන්න මට ඕනකමක් නැහැ. මොනවා ලබා ගන්නද? මට මේ යන්තම් මොනවා ජීවත් වෙන ක්‍රමයක් තියෙනවා හොඳටම ඇති. ඕකට අයිතුකම් කරලා අසාධාරණකම් කරලා අනුන් රවට්ටලා බොරු කියලා. ඉතින් කොරට බැනලා, කොරට කිරලා, බොරු වැඩ කරලා, අනුන් රවට්ටලා, අනුන් විදේ කඩාව දාගෙන මට එහෙම ජීවත් වෙන්න ඕනේ නැහැ. එහෙම හරියක් නැහැ. මොකද එහෙම මම මොන වටිනාකමද එහෙම ජීවිතයක් ගත කරන්නේ? මගේ ජීවිතේ මම ගත කරන්නේ දැන් ප්‍රධාන කාරණයක් තියෙනවා. මෙච්චර කල් මේ ලෝකේ අල්ලන්න තමයි මම ඊට ඉස්සර අදහස් කරගෙන හිටියේ. නමුත් දැන් මම ඉන්නේ යථාබෝධය පූර්ණ කරගැනීමේ වටිනාකම දැකලා ඒ සඳහා මෙහෙම තමයි මගේ ජීවිතය තියෙන්නේ. එහෙනම් මගේ ජීවිතයේ නිවන් සඳහා මිසක් වෙන එකකට නෙමෙයි කියන අදහස ඇවිදින් ඉවරයි උතින් එනකොට. එහෙනම් යාගේ ජීවිතයේ සම්මා ජීවෙන් යුක්තයි. අන්න මාර්ගාංගයකින් එක වැඩ නැහැ. එහෙනම් මෙන්න මෙතන සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන ඒවා ආධ්‍යාත්මික ගුණය තුලින් මතුවනා නම් මෙන්න මේකට කියනවා මේ ශාසනයේ සීල ශාසනය මතුවනා. මෙන්න මෙයාට කියනවා අකණ්ඩ අචිද්‍ර අසමල අකල්මාස වූ මෙන්න මේ කියන සීල ගුණයෙන් යුක්ත වුණා වූ ආර්යකාන්ත සීලෙන් යුක්ත වුණා කියලා. ආර්ය ධර්මයේ දැකලා ලැබුණා වූ දීප්තිය කාන්තිය තුලින් මේ ධර්මයේ අවබෝධ කරගන්න. මෙන්න ආර්යයන්ගේ සීලය. ආර්ය සීල ශාසනය. හතර පාගතෙන් හිතු නැතුව ගියා. එන්න මුල පටන් ගන්නකොට. දැන් යාර තියෙන්නේ මොකද්ද? දුටු දහම් ආවර්ජනා කරන එකයි. තව දහමක් දකින්න නැහැ. දැකිය යුතු නියම දහම් දැකලා ඉවරයි. නිවන කරා කෙලවෙන එක යන දහම තේරුම් අරන් ඉවරයි. අමුතුවෙන් තේරුම් ගන්න දහමක් තව ඉතුරු වෙලා නැහැ නිවන් දකින්න. ඒ නිසා පරපත්‍ය රහිතයි ආධාර ඕනේ නැහැ කි. වනුන්ගේ ආධාරයක් ඊට පස්සේ ඕනේ නැහැ.
එහෙනම් මොකද කරන්න ඕනි? දැක්ක ඇත්ත යලි යලි ආවර්ජනා කරන්න ප්‍රඥාව මතුවලා ඉන්න පටන් ගන්නවා ප්‍රබල වෙලා. අන්න මොකද කරගන්නේ? දැන් අපි දකින්නවා යන ක්‍රමයක් තියෙනවා. අන්න බුදුරන් වහන්සේ දේශනා කළා සීල සම්පන්න සිල්වත්නට අවිප්‍රතිසාරේ ඉපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවයකි. ඒක ලැබෙනවා මොකද්ද? දැන් සීල සම්පන්න වෙලා ඉවරයි. යථාබෝධිය ලැබෙනකොටම ධර්මාබෝධිය ලැබෙනකොටම අන්න සීල ගුණයක්. දැන් සමාදන් වෙච්ච වතක් නෙමෙයි මේ කියන්නේ. යථාබෝධිය තුලින් අසාර ලෝකයේ මොකට ප්‍රාණඝාත කරන්නද? මොකට හොරමර වංචා කරන්නද? මොකට සුරාතුරු දුරාචාර කරන්නද? මොකට බොරුවෙන් හවට්ටන්නද? මොනවට කියලා මේ විදවන්නද? මොනවට පරසවතිනේ සැඩබවට පත් කරන්නද? මොනවට මේ ලෝකයේ අපලාපයට පත් කරලා මුලා කරන්නද? මොනවට ලෝභකම් කරන්නද? මොනවට තරහෙන් ඉන්නද? මොනවට මෝඩකම් කරන්නද? මට මේ 10ෙම වැඩක් නැහැ. තමන්ට වැටහිලා ඉවරයි යථාබෝධිය. මෙන්න සීල ශාසනය. ඔන්න සීල සම්පන්න සීල්වත්නට අවිප්‍රතිසාරීවත් විපිලිසර බව. එන්න හිතේ විසිරෙන බව. වෙන්වීම තමයි අවිප්‍රතිසාරිය විසිරෙන බව නැතිවීම තමයි අවිප්‍රතිසාරිය. විප්‍රතිසාර කියන්නේ විපිලිසර බව. ඒකෙන් අහක් වේ අවිප්‍රතිසාරී වෙනවා කියන්නේ විපිලිසර නොවන තත්ත්වයට හිත දැන්පත් වුණා. මෙන්න මේක අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. සීල සම්පන්න සීල්වත්නට අවිප්‍රතිසාරී උපදීවා චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවයයි. මෙන්න ආර්යයන්ට ධර්මතාවයකින් ලැබෙන විපිලිසර බවක් නැතිකම. අවිප්‍රතිසාරී බව. අවිප්‍රතිසාරයේ ඇත්තෙවුට ප්‍රමෝදයේ උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවයයි. චිත්ත ප්‍රබෝධය ලැබිලා තියෙනවා. ආය අමුතුවෙන් උපදවන්න මොනවද ඉතුරු වෙලා නැහැ. අර මුල් වර්මේ එනකොටම යථාර්ථයේ වැටහෙනකොටම ඒ චිත්තේ නිදහස් වෙලා ප්‍රබෝධයලා ඉවරයි. ආයි කම්මැලි ගති, ඇඟමැලි කරන ගති ඉතුරු වෙන්නේ නැහැ. යථාර්ථයෙන් හැම වෙලෙම ධර්මයේ දක්ව දහම් ප්‍රබෝධයේ හැම වෙලෙම ක්‍රියාත්මක වෙනවා. ප්‍රමුදිතයාට පස්සබ්දිය උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවයයි. හිතකයි සැහැල්ලුයි. මොකද සැහැල්ලු ජීවිතයක් ගත කරන්නේ. මේ සැහැල්ලුවට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔය මුල පටන් ගත්ත කෙනාට මේ සැහැල්ලු ධර්මතාවයක් වශයෙන් ලැබෙනවා. එතකොට පස්සද්ධියටපත් වූ ඔහුට ප්‍රීතිය උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැද ලැබීම ධර්මතාවයයි. මෙන්න නිරාමිත ප්‍රීතිය. දහම් දැකීම නිසා දකින්න ප්‍රීතියක් එනවා. ඒක පංචකාම ප්‍රීතිය වාගේ නෙමෙයි. ඒක විශාල සැනසුමක් සහිතයි. මම කොච්චර නිදහස්ද? දැන් මම කොච්චර සැනසෙල්ලේ ඉන්නවද? අන්න ප්‍රීතිය මතුවලා එනවා. එතකොට ප්‍රීති මනසක් ඇත්තාහට පස්සබ් මේ සුඛේ උපදීවායි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවයකි. ප්‍රීති මාස කායෝ පස්සද්දති පස්සද්ද කායෝ සුඛන්දේති. අන්න ප්‍රීතිය නිසා පස්සබ්දිය සැහැල්ලුව ඇති වෙනවා. සැහැල්ලුව නිසා මොකද වෙන්නේ? සුඛයටපත් වෙනවා. කායික මානසික සුවයෙන් ඉන්නේ. නිදහස් සුවය හැමිලියෙන් බලපානවා. සුඛිතයාහට සමාධියටපත් වෙමි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවය. ගන්න වැදගත්. දැන් සමාධියට මොකද කරන්න තියෙනවා කියලා. බුදුරණන් වහන්සේ මොකද දේශනා කරා? සුඛිත සිත් ඇත්තාහට සමාධියටපත් වෙමි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවය. නා සමාධියේ ධර්මතාවයන්. සමාධි සිත් ඇත්තාහට යතහ භූතෝ දනිමි දකිමි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවය. එහෙනම් ප්‍රඥාව වහල වෙනවනේ හිතට. සමාධියට. 아무තින් කියන දෙයක් නේ. 아무තින් ඉගෙන ගන්න දෙයක් නේ. යතහ භූතෝ දන්නාහාර දක්නාහට විරාගයටපත් වෙමි චේතනාවෙන් කටයුත්තක් නැත විරාගික වීම ධර්මතාවය. ඉතින් විරාගිකයාට විමුක්ති ඥාන දර්ශනයේ පසක් කරමි චේතනාවෙන් කටයුත්තක් නැත ලැබීම ධර්මතාවය. හරියට ඵලයටපත් වෙනකම් ධර්මතාවය. මෙසේ කුසල සීලයේ අවිප්‍රතිසාරියත් අවිප්‍රතිසාරියේ ප්‍රමෝදයත් ප්‍රමෝදයේ පස්සබ්දියත් පස්සබ්දියේ ප්‍රීතියත් ප්‍රීතියේ සුඛයත් සුඛේ සමාධියත් සමාධියේ යථාභූත ඥාන දර්ශනයත් යථාභූත ඥාන දර්ශනයේ නිර්වේදයත් නිර්වේදයේ විරාගයත් විරාගයේ විමුක්තියත් විමුක්තියේ විමුක්ති ඥාන දර්ශනයත් ලබා දී. මෙසේ ධර්මයෝම ධර්මයෝ පවත්තයි නිර්වාණ පරතරයට යාම සඳහා ධර්මයෝම ධර්මයෝ පුරවන චේතනා කරන සූත්‍රයේ අර්ථය. ඉතින් අපිට මොනවද කරන්න තියෙන්නේ නිවන් දකින්න? සීල සම්පන්න වෙන එක විතර හරියට යථාර්ථය දන්නේ. සීල සම්පන්න කියන වත නෙමෙයි. බණ අහලා හිටන් යථාර්ථයෙන් ශික්ෂණයටපත් වෙන්න ඕනේ ධර්මය අවබෝධ කරගෙන ඒක වෙලා ඉවරයි. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න විතරයි අපිට කරන්න තියෙන්නේ. ආර්ය මාර්ගය අමුතු වරම් දෙය ඉතුරු වෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අහකට තේරුම් ගත්ත ධර්ම යලි යලි ආවර්ජනා කරනකොට අන්න වැඩිලා එනවා ඉතිරි ඔක්කොම. අන්න කුසල සීලය. කෝසානි විචේය කේවලානි දිබ්බං මානුෂකංච බ්‍රහ්මකෝසං සබ්බකෝස මූල බන්ධනා පමුත්තෝ කුසලෝතාදී පවිච්චතෝ තතත්තා. දිව්‍ය කෝස, මනුෂ්‍ය කෝස, බ්‍රහ්ම කෝස, සකල විද කර්ම කෝස මේ උපදින තැන්. ඒ වායේ ඉපැත්මට හේතින අවිද්‍යාව තෘෂ්ණායන මූල බන්ධනයන්ගේ පහ කිරීමක් ඇද්ද කුසල්යයි කියන ලැබිය. මෙන්න කුසල්. පින් කියන එක වෙනයි. ඒක සතර පැවැත්මට හේතු වෙන එක. කුසල් කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවනට හේතු වෙන එක. එහෙනම් කොතන හරි උපදින අවිද්‍යාව තෘෂ්ණාදිගේ පහ කිරීමක් තියනවාද? අන්න කුසල්. අන්න වර්ධනය. එහෙනම් අවිද්‍යාව තෘෂ්ණාදික පහ වෙන්න නම් දුටු ඇත්ත යලි යලි ආවර්ජනා කරන්න ඕනේ. අන්න අරගත යථාර්ථය. දැන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් සීල විසුද්ධිය. සිහි කරන්න. පහසුම ක්‍රමය. දැන් අපි ළඟ තියෙන මොකද්ද? අන්න කැමැත්තක් නැතිකම නිසා මොකද වෙලා තියෙන්නේ? අන්න ලෝකේට ඇලුම් කිරීමට තියෙන යම් චේතනාවක් තිබුණා නම් ඒක අපෙන් අත්හැරලා ගිහිල්ලා. දැන් මොකද වෙලා තියෙන්නේ?
ප්‍රාණඝාත, අදත්තාදාන, කාමීත්‍යාචාර කියනට කැමැත්තක් නැත්නම් අපේ ක්‍රියාකලාපේ අවංකයි අපිටම පේනවා. දැන් පෙර ක්‍රියාකලාපේ වංකයි. යථාබෝධය ලැබෙන්න ඉස්සෙල්ලා මේ බණ අහන්න ඉස්සෙල්ලා. ලෝකේ අසාරයි කියලා තේරුම් ගන්න ඉස්සෙල්ලා ලෝකේ සාරයි කියලා හිතා ඉන්න කාලේ මරලා හරි කමක් නැහැ, හොරගම් කරලා හරි කමක් නැහැ, මොන විදිහින් හරි කමක් නැහැ, මගේ බඩ වඩා ගත්තොත් මට හරි කියන අදහස තිබුණා. දැන් ඒ අදහස ගැලවිලා ඉවරයි. එහෙනම් දැන් ප්‍රාණඝාත කරලා මට අසාධාරණ කළා හරි අපකල වැඩක් නැහැ. හොරවර වංචා කළා සුරාසු දුරාචාර ආදී හදාගෙන ඉන්න මට ඇති වැඩක් නැහැ. අනේ යථාර්ථය දැක්කා. එහෙනම් මොකද වෙන්නේ? ඔහු ළඟ යථාබෝධය ලැබීමෙන් අවංකත්වයටපත් වෙලා තියෙනවා. දැන් ඇද නැහැ. ක්‍රියාකලාපේ අවංකයි. අන්නේ යථාබෝධයෙන් තමන්ට ලැබිච්ච සීල විසුද්ධිය. විශේෂ සුද්ධියක් හම්බෙලා තියෙනවා. අවංකත්වය කියන්නේ වතක් නෙමෙයි. අවංකත්වය කියන්නේ සංවරත්වයේ ඉන සීලං. අභ්‍යන්තර සංවරත්වයේ තුලින් ලැබුණා වූ සීලය. සංවරුවා. සං කියන්නේ එකතුව. සං කරගතියට අපි හිටියේ. සං කර කර ඉන්නලා දැන් සං වරලා. වරනවා කියන්නේ